අපේ සමාජයේ අපිත් එක්ක ජීවත් වෙන සමහරු ඉන්නවා තමන්ගේ සමාජිකයන් එයි කියලා බොහෝ කාලෙක ඉඳලා බලාගෙන ඉන්නවා. ඒකල දන්නේ තමන්ගේ සමාජිකයන්ට මොකද්ද උනේ කියන එක. ඒක වචනකින් කිව්වොත් අතුරුදහන්නුව. අතුරුදහන්නුවන්ගේ පවුල් බොහොමයක් අද සමාජයේ ඉන්නවා. මේ පවුල් වල තියෙන අඳුරු මතක මේ අතුරුදහන් වීම පිටිපස්සේ හරිම ගැඹුරු කතාවක් ගැබ් වෙලා තියෙනවා. එවන් ගැඹුරු කතාවක මතක අරගෙන තමයි අද අපි මේ විදිහට කතාව තුලින් ඔබට ගෙන එන්නට සූදානම් වෙන්නේ. අපේ අද කතාවේ කතා නායිකාව අනෝමා. පදිංචිය රාගම. මේ කතාවේ අපි ඔබව අරන් යනවා 1990 ජනවාරි 16 වෙනිදාට. හරියටම රාත්‍රී 11 පහුවෙලා 11යි වෙලාව. මේ වෙලාවේ අනෝමා ඔයාට බාරයි. ඊට පස්සේ මොකද උනේ? මගේ මේ සහෝදරයා තමයි අරයි යන්නේ. අනාදුනන කට්ටියක් අමාගේ නිවසට පැමිණිලා කතා කරනවා මේ ගෙදර කවුද කියලා කතා කරනකොට අපි නිදි ඔක්කොම නැති වෙච්ච අයියා 11ට කිට්ටු වෙනකම් පාඩම් කරලා නිදිය ගන්නෙ. එතකොට මේ තාත්තා හිතන්නේ මේ ඩෙන්ටි ගෙනියන්න ඒ දවස්වල ඩෙන්ටි එකතු කිරීමක් තිබුණානේ. ඩෙන්ටි ගෙනියන්න ඇවිල්ලා කතා කරනවා කියලා අපි දොර අරින්න හදනකොටම ඒගොල්ලන් එළිය තිබුණා රඹුටන් කොටයක් තිබුණා. ඒ රඹුටන් කොටෙන් දොරට ගහනවා. ගහපුවාම උඩ අගුල ඇද වෙලා යනවා, යට අගුල කැඩිලා යනවා, දොර අරගන්න බැරුව යනවා. ඊට පස්සේ එළියෙන් කියනවා ඉක්මනට දොර අරින්න කියලා. ඊට පස්සේ තාත්තා කියන මොකද්ද හදිසිය පොඩ්ඩක් ඉන්න දොර අරගන්න බෑ ඔයගොල්ලන් මොකද්ද කරේ කියලා. ඊට පස්සේ කොහොම හරි දොර ඇරලා ඇතුළට 4 දෙනෙක් එනවා. කතා කරපුවාම මම කාමරේ නිදියගෙන ඉන්නේ. කෙලින්ම එක්කෙනෙක් කාමරේ ඇඳ ළඟට ගිහලා එයාගේ අතේ T56ක් තියෙනවා. මට මතකයි. ඊට පස්සේ තාත්තගෙන් ඩෙන්ටි ඉල්ලනවා ඇහෙනවා. එතකොට තාත්තා කියන මට තියෙන තැපැල් ඩෙන්ටිය මම ඒ ලෙවල් පන්තියේ හිටියේ. මේ අයියා නිදාගෙන හිටියේ. එයා පාන්දර 6 වෙනකොට මහරහන්දියෙන් බස් එකට නගින්න ඕනේ. ඒ නිසා මේ එයාව හැරවලා එයා CTB ජර්මන් කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ඉගෙන ගන්නේ. ඉංජිනේරු වංශයේ අවසන් මාස 2 තිබ්බේ ජර්මන් යන්න. මේ ඉතින් එයා CTB පාස් එකයි ඩෙන්ටියයි දෙකම දෙනවා. ඊට පස්සේ අර ටික අයියා අනිත් වැඩිමල් සහෝදරයයිත් අම්මගේ තාත්තගේත් ඒ ටික එකතු කරලා ඊට පස්සේ අරයා මේ එතන ආපු ටිකක් ඔෆිසර් කෙනෙක් එයා කියනවා අයියාගේ නම කියලා ගුණතිලක කියලා කතා කරනවා. එතකොට මගේ ඉස්සරහා හිටපු එක්කෙනා එහාට ගිය ගමන් මං ටක් ගාලා ඇඳෙන් බහැලා එනවා. 4 දෙනෙක් ඇවිල්ලා කියලා දැක් මං දකින්නේ ඊට පස්සේ එක්කෙනෙක් සාලේ සිරිකත පත්තරේ මං ගන්න අඟහරුවාද දවසක් අඟහරුවාදට පිට වෙන්නේ පත්තරේ අර ආපු එක්කෙනෙක් ඉඳගෙන සිරිකත බලනවා. එතකොට හිතන්න බෑ කවදාවත් අයියව ගෙනියන්නද ආවි කියලා. ඉතින් අපි පස්සේනේ දන්නේ අයියව පස්සේනේ ගෙනිච්චා කියලා දන්නේ. ඊට පස්සේ අර ඩෙන්ටිය බලලා ඒ ඔෆිසර් කියනවා අයාගේ අතේ පිස්ටල් එකක් තිබුණා. කැප් එකක් දාලා හිටියේ සිවිල් ආවේ. එයා ගුණතිලක කියලා කතා කරනවා. කතා කරාම මගේ තාත්තා විශ්‍රාමික ග්‍රාම සේවක කෙනෙක් කිරිබත්ජොඩ ප්‍රදේශේ මහර කිරිබත්ජොඩ. තාත්තා කියන මමත් රාජකාරියක් කරපු කෙනෙක් මටත් පුළුවන් ඩෙන්ටිය බලලා නම කියන්න කියලා. මොකද අපේ අයියාගේ නම උපුල් නන්දන ගුණතිලක. ගුණතිලක කියලා තමයි ගමේ දන්නේ. ඉතින් කවුරු හරි කියලා තියෙනවා ගුණතිලක කියලා. එතකොට අයියා ඒ සෙනින් නැගිටලා එනවා. ආවම අයියාගේ අතින් අල්ලගෙන කියනවා කාමර 3ක් තිබුණා. කාමර 3ට මේ බිලා කියනවා මෙයාව අපි දැන් ගෙනියන්න ඕන කියලා. එතකොට අයියා කියනවා මට විනාඩියක් දෙන්න කියලා. අයියා ඉක්මනට දුවලා ගිහින් සරම විතරයිනේ ෂර්ට් එකක් දාගෙන එනවා. ඇවිල්ලා ඊට පස්සේ තාත්තා කියනවා මං ගෙනියන්න දෙන්න බෑ. ඔයගොල්ලන්ගේ මොකක් හරි ලියවිල්ලක් තියෙනවා නම් මට ඒක දෙන්න. මං පුතාව දෙන්න ලෑස්ති කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා නෑ අපි ගණිමුල කැම්ප් එකට ගෙනියන්නේ. හෙට උදේ වෙනකොට ඔයාට පුතාව දෙනවා. යන්න තාත්තා අයියා කියනවා බය වෙන්න එපා මං යන්නම්. ගිහිල්ලා ඉන්නම් ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඊට ටික කාලයකට ඉස්සෙල්ලා අපේ හරි කියන්නේ ටික දුරක් මේ රාගමට කිට්ටුව ළමයෙක්ව ගෙදර ඇවිල්ලා දුන්නේ නැතුව වෙඩි තියලා මැරුවා. අම්මට ඒක මතක් වෙලා ගියාට පස්සේ තමයි අම්මා එක කියන්නේ මේ අම්මා කියනවා මම ඒකයි ඇඬුවේ නැත්තේ. අම්මගේ ඔඩොක්කුවේම අර ළමයා එහෙම මැරුණා.
ඒ නිසා අම්මා කියනවා මම ඒකයි සද්ද නොකර හිටියේ කියලා. එයා කියනවා බය වෙන්න එපා මං ගිහිල්ලා එන්නම් කියලා. ඊට පස්සේ මේගොල්ලෝ අරගෙන යනවා අයියව. යනකොට තාත්තට එන්න එපා කියනවා. තාත්තා කියනවා නෑ මම පුතා වෙනුවෙන් එනවා කියලා. තාත්තා ඒ කට්ටිය එක්කම යනකොට දෙපැත්තෙන් ආමි එකේ දෙන්න ඉඳලා මැද්දෙන් තමයි අයියව පාරේ ගෙනියන්නේ මීටර් කිලෝමීටරයක් විතර යන්න ඕනේ අපි පාරට. එතනදී වෑන් එක පෙනි රිලික වෑන් එකක් තිබ්බේ කියලා තාත්තා කියනවා. පෙනි තාත්තට කියනවා මෙතනින් එහාට ගියොත් ඔයාවත් මරනවා ඔයාට පුතාව හොයාගන්න බැරි වෙයි. ඔයා හැරෙන්න කියලා. වෑන් එකේ නම්බරේ බලන්න තමයි තාත්තා යන්නේ. බලාගන්න බැරි වෙනවා. තාත්තා ආපහු හැරිලා එනවා. එතකොට අයියගේ වයස අවුරුදු 22යි. ඒ 22 වයස ෆොටෝ එකක් තමයි මේ මගේ අතේ තියෙන්නේ දැන්. ජර්මන් කාර්මික අභ්‍යාස විද්‍යාලයේ අවසාන වසරේ තමයි හිටියේ මාස 2යි. එදත් පනාගොඩ කැම්ප් එකේ එක්සිබිෂන් එකකට ගිහිල්ලා එයා ආවේ. ඒ සතියේ තිබ්බේ ඒ එක්සිබිෂන් එක තමයි එයාට තිබුණේ. සවුන්දා අඟහරුවාදනේ ඒ සතියෙම තිබ්බේ ඒවා. ඔගොල්ලෝ දැනුවත් සහෝදරයක් කුමන හෝ දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සමාජිකයෙක් විදිහට වැඩ කරාද? එහෙම සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. තාත්තා හැමතැනම හෙව්වා. මොකද ජර්මන් කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ගිහිල්ලත් බැලුවා. එහෙනුත් එහෙ ඒගොල්ලන්ගේ වගකීම් යුතු පුද්ගලයන් ලොකු නිල්තල දරන මේ මහතුරුත් හෙව්වා. මොකද හොයාගන්න බැරි වුණා එහෙම දෙයක්ද කියලා. තාත්තා කිරිබත්කර ප්‍රදේශයේ ග්‍රාම සේවකවරයෙක්. මව ගෘහණියක්. පවුලේ සහෝදර සහෝදරියන් 3 දෙනයි. අද වෙන විට මේ පවුලේ ඉන්නේ අනෝම විතරයි. ඇයි දන්නවද? ඒ අම්මා තමන්ගේ පුතාව අරන් ගිය ඒ දවසේ ඉඳලා කැඳු කඳුලින් ගෙවලා තියෙනවා. හරියටම වසර 7කට පස්සේ අම්මා මිය යනවා. වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙන්නේ ඇය අධික දුකක් විඳ නිසා තමයි ඇයගේ මරණයට හේතුව කියලා. පියා එදා ඉඳලම තමන්ගේ පුතාව හොයනවා. හැම කඳවුරක් ගානෙම යනවා. ඒ තමන්ගේ පුතා ගැන කිසිම හෝඩුවාවක් ඔහුට හමු වෙන්නේ නැහැ. පියත් ඒ ශෝකෙන්ම පසු කාලීනව මිය යනවා. අනෝමගේ අනෙක් සහෝදරයාත් ඒ ආකාරයෙන්ම මිය යනවා. අනෝමා තමන්ගේ අධ්‍යාපනය හරියට කරගන්නට බැරුව සිය අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගන්නවා. ඇයගේ විවාහය ප්‍රමාද වෙනවා. ඇයට මේ වනට ඉන්නේ කුඩා දරුවන් 2 දෙනෙක්. ඇය අද තනි වෙලා. මේ සියල්ලම ඔවුන්ගේ පවුලට එකවරම හැඬලූ කනකොකාසේ තමන්ගේ සහෝදරයා අතුරුදහන් වීම නිසා හැඬ වූ කඳුළු කතාවක් තමයි මේ තියෙන්නේ. අනම අම්මගේ මිය යෑම මතකද? ඔව් එයා අම්මා නැති වෙන්නේ 1997. 90 ජනවාරි 16 තමයි අම්මගේ සහෝදරයව අරයි යන්නේ. ඊට පස්සේ එදා ඉඳන්ම අම්මා අඬනවා. එයාගේ වයස කෙනෙක් දැක්කත් අම්මා එයි මොකද එයා නැති වුණා කියලා දැක්කේ නෑනේ. කියන්නේ මරණයක් දැක්කේ නෑනේ. ඒ නිසා එයා අදෙයි හෙටෙයි කිය බල හිටියා. ඒ අඬලා තමයි අවුරුදු 7කට පස්සේ 97 මැයි 7 වෙනිදා heart attack එකකින් කොළඹ මහරවලේදී මැරෙනවා. පියා 2000 අවුරුද්දේ මේ එයාට සීනි ටිකක් තිබුණා. අධික මේ රුධිර පීඩනයක් ඇවිල්ලා ඊට පස්සේ වකුගඩු දෙකම දිය වෙනවා. ડોක්ටර්ස්ලා මට බාර දෙනවා රාගම රෝහලෙන් දවස් 3යි පියා ජීවත් වෙන්න කියලා. ඒ වුණාට මම බලාගත්ත විදිහට තාත්තා අවුරුද්දයි මාස 3ක් ඉන්නවා. වකුගඩු දෙකම දිය වෙලා තාත්තා සිගරට් එකක්වත් බොන්නේ නැහැ. ડોක්ටර්ස්ලා කියනවා අධික හිත වේදනාව නිසා ඇතිවෙච්ච දෙයක් කියලා. මොකද පියාට බලපෑවා තාත්තා මගේ සහෝදරයා අතුරුදහන් වීම, මව නැතිවීම. එතකොට මගේ වැඩිමහල් සහෝදරයා අසනීප කෙනෙක්. එයා අවුරුදු 35කට එයා මේ රෝගාතුර වෙලා හිටියේ කකුලේ රැකියාවක් කරගන්න බැරුව. ඒ මම තනියම ඒවා ඔක්කොම තාත්තට බලපානවා. අධික මානසික පීඩනය නිසා නැතිවීමක් කියලා තමයි මේ වෛද්‍ය වාර්තාවෙන් කියන්නේ. අපි අද දවසේදී මේ අඳුරු මතකය කඳුළු කතාවක් තුළින් මේ ආකාරයෙන් මතක් කරාට මම දන්නේ එදා දවසේදී ඔවුන් මේසා දුකක් කෙතරම් දුරට දරා ගත්තාද කියලා. අනුම කොහොමද මේ දුක දරාගත්තේ? දැන් අයියා නැති වුණාට පස්සේ 90 මම A level කරන්න හිටියේ. දැන් ජනවාරි නැති වෙන්නේ. ඉතින් මම තාත්තට කියනවා එච්චර ඉගෙන ගත්ත එක්කෙනාට එහෙම වුණා නම්
මං මීට එහා ඉගෙන ගන්න නෑ කියලා. ඒකෙන් මම ඉගෙන ගන්න ඒ ලෙවල් විභාග කරන්නේ දෙවනි අවුරුද්දේ ඉස්කෝලෙන් පණිවිඩය එව්වට මම ගණන් ගන්නෑ. දැන් මං බැඳලා මට ලොකු දුවගේ වයස 10 වසර දැන් ඉන්නේ. ලොකු දුවව පාසලට දාන්න තමයි මගේ අස්වීම සහතිකය ගන්න. මොකද මට ඒ තරම් එපා වුණා මෙච්චර ඉගෙන ගත්ත එක්කෙනාට මෙහෙම වුණා නම් මම විතරක් නෙමෙයි අපේ අම්මගේ සහෝදරයන්ගේ පරම්පරාව කීප දෙනෙක් එහෙම කරා. නව ලෝකේ වැඩ කරපු කෙනෙක් ඒ වගේ ජොබ් වලින් අයින් වුණා. මොකද මෙයාව හෙව්වි. තාත්තටත් මාව මගේ හොයන්න වෙලාවක් තිබුණේ නැහැ. තාත්තා මේ අයියාවනේ හෙව්වි. ඒ මානසික පැත්ත නිසා මට මං ඉගෙන ගන්න නැහැ කියන එක තාත්තට හොයාගන්න බැරි වුණා. අයියාව තමයි හෙව්වි. අදටත් ඔබ බලන් ඉන්නවද ඔබගේ අයියා කිනාපුව මොහොතක දොරකොඩට විත් ඔබ දෙස බලයි කියලා? එහෙම හිතෙනවා. ඒ වුණාට මෙච්චර කල් හිටියනම් නොඑන්න විදියක් නෑනේ. මොකද අපි දන්න තරමින් වැරැද්දක් සිදු වුනේ නැති නිසා යාට මුණ දෙන්න බැරි කමක් නෑ. මොකද ගමේ ක්‍රීඩා සමාජයේ නායකයා එල්ලේ මැච් සංවිධානය කරලා ඒකේ හිටියා. මේ දන්සල් දෙනවා. ඒවා ඒ පෙරමුණක එයා හිටියා. ඒ පැත්තෙන් හිටියා. ඉගෙන ගන්න පැත්තෙනුත් හොඳට හිටියා. අනිත් ගන්න නැති අයට උදව් කරමින් හිටපු නිසා හිතන්න අමාරුයි. මම කැමති එහෙම එනවනම් ඒක හීනයක් විතරයි. ඒක තවත් අතුරුදහන් වීමක් වගේ අපිට හිතා ගන්න අමාරුයි. දැන් ඕගලන්ට ඔහු අතුරුදහන් වූ බවට ලියකියවිල්ලක් දැන් අවුරුදු 8කට පස්සේ අයියා නෑ අතුරුදහන් කියලා අතුරුදහන් සහතිකයක් අපිට ලැබෙනවා. එතකන් ලැබෙන්නේ අවුරු කොහොම හරි අයියා නැති වුණාද කියලා අපි දන්නෙත් නෑ. අම්මා ඉන්න නිසා අම්මා හරියට ඇඬුවානේ. අම්මා ගොඩක් ඒක බලපෑවා. අම්මා කෙනෙක් ගැන අඬන ප්‍රමාණය වැඩිනේ. ඉතින් ඒ මිලා අයියා නෑ කියලා පිනක් කරගන්න විදිහක් තිබුණේ නෑ. අම්මා නැති වුණාට පස්සේ තමයි අපි අයියා වෙනුවෙන් පින් ගොඩක් කරේ. එතකන් අයියා වෙනුවෙන් කිසිම දෙයක් ගෙදර කරන්න විදිහක් නෑ. එයා මොකද මේ අම්මා හැම වෙලේම කියනවා දැන් එයි අද එයි හෙට එයි ඒ ප්‍රශ්නේ තිබුණා. වන්ති හම්බුණා. වන්දි තාත්තා 2000 වර්ෂයෙන් නැති වෙන්නේ 2000ට කලින් තාත්තට 25000ක මුදලක් එනවා. ආවම තාත්තා කියනවා මගේ පුතාගේ වටිනාකම 25000ද කියලා තාත්තා ගන්නෑ ආපහු හරවලා යවනවා. ඊට පස්සේ 2000 සැප්තැම්බර් 20 තමයි තාත්තා නැති වෙන්නේ. ඊට පස්සේ ආපහු 2001 වගේ මට මතක හැටියට ආපහු 25000 එනවා. එතකොට ඉන්නේ මමත් මගේ වැඩිමහල් සහෝදරයත් විතරයිනේ. එයාත් අසනීපෙන් ඉන්නේ. ඊට පස්සේ මම ලියුමකින් ලියලා දෙනවා තාත්තා මේ ලැබෙන වන්දිය අයියා සහෝදරයට ලබා මොකද අපි දෙන්නම අස්සම් කරන්න ඕනේ. අයියට ලබා දෙන්න කියලා අපි අරන් මගේ නැති වෙච්ච සහෝදරය වෙනුවෙන් අපි පිනක් කරනවා ඒකට. තාත්තා ගත්තේ නැතුණාට අපි දෙන්න ගන්නවා ඒක. අරගන්නේ මොකද ආපහු ඒකත් නැති වෙන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. දැන් ඕගොල්ලෝ ගිය වසරේදී කියන පහුගිය රජවල් වලදීත් ඒ හිටපු ආණ්ඩුව වලට මේ ගැන පැවසුවා. කලින් තාත්තා ඉන්න කාලේ ඉඳන්ම අපි පොඩි මම ඒ ලෙවල් ගන ඊටත් කලින් ඉඳලම ඔය ප්‍රශ්න වලට මහින්ද මහත්තයාත් එක්ක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක ඔය උද්ඝෝෂණ වලට ගිහිල්ලා මේව හොයාගන්න කතා කරා ගිහිල්ලා ඒත් හොයාගන්න බැරි වුණා. එතකොට ගිය ආණ්ඩුවෙන් මිලියන 500ක් වෙන් කරා අතුරුදහන් වූවන් වෙනුවෙන් දෙන්න කියලා. මේ ආණ්ඩුවෙනුත් වෙන් කරලා දැන් මේ ආණ්ඩුවෙනුත් මිලියන 300ක් වෙන් කරලා තියෙනවා. මේ මිලියන 500න් මිලියන 11ක් ගෙවලා තියෙනවා පවුල් 153කට අතුරුදහන් සහතිකයේ තියෙන. ඒත් දැන් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලත් අගමැති වෙලත් ඉන්න මොහොතේ මේ ගැන කිසිම දෙයක් කතා කරේ නැහැ. ඊට කලින් නම් මේ උද්ඝෝෂණ වලට සහභාගී වුණා. අපිට එතනත් දුකක් තියෙනවා. මොකද ඒ පැත්ත ගොඩක් අපිට බලපානවා. මොනවාද ඔබලා ඉල්ලන්නේ රජයෙන්? අපි ඉල්ලන්නේ දැන් අපේ සහෝදරයා රජයෙන් මේවා කරලා තියෙනවා. දැන් වන්දි කොමිසමක් පිහිටවලා තියෙනවා. අතුරුදහන් කරදීම අපරාධයක් කියලා තියෙනවා. අතුරුදහන් කාර්යාලයක් පිහිටවලා තියෙනවා. ඉතින් ගිය රජයෙන් වෙන් කරානේ මේ මිලියන 500න්
වන්දිය දෙනකං පවුලකට රුපියල් 6000ක දීමනාවක් ලබා දෙන්න කියලා මාසෙකට ඒ 6000ක දීමනාවත් මාසෙකට ලබා දෙනවා නම් මං විතරක් නෙමේ අතුරුදහන් වූවන් ඔක්කොම වෙනුවෙන් මම ඉල්ලන්නේ. ඒක ලබා දෙනවා නම් ගොඩක් හොඳයි පින් සිද්ධ වෙනවා. මොකද මගේ අම්මා තාත්තා හිටියානම් දැන් ගොඩක් වයසයි. ඒ වගේ වයස අයනේ දැන් අනිත් අයත් ගොඩක් ඉන්න දැන් අපිට ඒ අතුරුදහන් කට්ටිය වෙනුවෙන් බැලුවාම මේ ඔක්කොම ඇවිද ගන්න බැරි එහෙම අය ගොඩක් ඉන්නේ අසනීප. මගේ දෙමව්පියෝ දෙන්න හිටියත් ඒ වගේ මේ ප්‍රශ්නෙන් නැති වුනේ නැත්තම් දැන් විඳ දරාගෙන අපිට අපේ එක මේ අපේ පවුල් එකතු වෙ ඉන්න අය ඉතින් ඒ අය වෙනුවෙන් අපිට පිනක් කරන්න එහෙම ලබා දෙනවා නම් හොඳයි. උතුරේ දකුණේ සියලුම අතුරුදහනුවන් වෙනුවෙන් තමයි ඒ ආකාරයෙන් අනෝම හඬ අවදි කරේ. අඳුරු මතක බොහොමයක් තිබෙනවා. මම දන්නේ අතුරුදහන් වූ කෙනෙක් පවුලක ඉන්නකොට ඒ හැඟීම කොහොමද කියලා වචන වලට පෙරලන්න මට තේරෙන්නේ නැහැ. මොකද මගේ පවුලේ හැම කෙනෙක් නැති නිසා. ඒ නිසායි අපි අනෝමට ආරාධනා කරේ ඇයගේ හඬ අවදි කරන්නට. ඉතින් මේ කතාව මේ ආකාරයෙන් අවසන් වෙනවා. මේ වගේ තවත් කතා බොහොමයක් තිබෙනවා. අපි කෙටි වේලාවකට මේ කතාව මේ විදිහට ලඝු කරාට මේ කතාව ඇතුලේ තවත් බොහෝ සංවේදී තැන් තිබෙනවා. ඒ සංවේදී තැන් අපිට මේ විදිහට වචන වලට පෙරලන්නත් බෑ. අනවමට මේ විදිහට අඬ කියන්නත් බෑ. ඒ නිසා අපිත් බලාපොරොත්තු වෙනවා ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු වේවි කියලා. දේශපාලන අරමුණක් අපේ වැඩසටහනේ නැහැ. නමුත් ඔවුන්ගේ ඒ සාධාරණය ඉටු වේවි කියලා අපි හිතනවා. තවත් මෙවැනිම කතාවකින් නැවත හමු වෙමු.